දැන් මේ කලාව කියන දේ ගැන මම නැවත වතාවක් කියන්න යන්නේ මේ විදිහට ආරම්භයේදී මෙයා ඉන්නවා එක තැනක ඊට පස්සේ මෙයා මම මෙහෙම පුෂ් එකක් දීලා මෙහෙම චලනය කරද්දී මේ විදිහට සරලානුවාද චලිතය යොදවද්දී අපිට පේනවා මෙයා එක තැනකදී මැද ඉන්නවා එයා අනිත් තැනදී අංශක 90 ඉන්නවා ආයෙනවා මෙතෙන්ට එනවා මට පේනවා මෙයා අංශක 90 ඉඳලා මෙහෙට ගිහිල්ලා මෙහෙට අංශක 90ට එනවා කියලා එක තැනකදී ඒ කියන්නේ මෙයා අංශක 90 දී හැසිරෙන විදිහටම අංශක 270 දී හැසිරෙනවා මේකේ ප්‍රස්ථාරයෙන් අපි බැලුවොත් අංශක 90 දී හැසිරෙන විදිහටම එයා අංශක 270 දී හැසිරෙනවා අපි මේ සමාන විදිහට කරන හැසිරීම ඒ චලිතයේ සමාන කලාව කියලා හඳුනා ගන්නවා. කියන්නේ එකම කලාවේ වස්තුව පවතිනවා කියන එක අපි මේ චලිතයේ ඇසුරෙන් අපි මෙයාගේ චලිතයේ ඇසුරෙන් හඳුනා ගන්න පුළුවන්. සරල අවලම්බයේ චලිතයේ ඇසුරෙන් අපි මේ කලාව කියන දේ එතකොට හඳුනා ගන්නවා. ඒතර සමාන කලාවේ අංශව පවතින අවස්ථාවක් ඇහුවොත් එහෙම අපිට කියන්න පුළුවන් මේ වගේ ශීර්ෂ දෙකක සරලනුවත් චලිතයේ ශීර්ෂ දෙකක වස්තුව තියෙනවා නම් කාලයත් එක්ක එයා ගමන් කරනවා මේ විදිහට ආවර්තීය විදිහට. එතකොට එයා ශීර්ෂ දෙකක තියෙන අවස්ථාව අපිට කියන්න පුළුවන් එකම කලාවේ පිහිටන අවස්ථාවක් කියලා. හරි. දැන් අපි බැරි වෙලා හරි ගත්තොත් අපි ගත්තොත් මේ අවස්ථාවේ අපි මේ ශීර්ෂකව නිම්නකව ගත්තොත් මොකද්ද වෙන්නේ? නිම්නයක් කියලා කියන්නේ මේ වගේ පහළට ගිය තැනකට ශීර්ෂයක් කියලා කියන්නේ මේ වගේ කන්දක් වගේ තැනකට. මම කිව්වා ශීර්ෂ දෙකක සරලනුවතේ සැලකුවොත් එහෙම ඒ දෙන්නම ඉන්නේ එකම කලාවක. අපි බැරි වෙලා හරි ශීර්ෂකව නිම්නකව කලාව බැලුවොත් එහෙම අපිට පේන්නේ නැද්ද එතන කලාව වෙනසක්? කලාව වෙනසක් කියන එකේ අදහස් වෙන්නේ මෙයාගේ හැසිරීම මේ අවස්ථාවේ ඉන්න වස්තුවේ හැසිරීමට වඩා වෙනස් කියන එක. වෙනසක් කියලා කියන්නේ මෙයාගේ හැසිරීමට වඩා මෙතන හැසිරීම වෙනස් කියන එක. හොඳට බලන්න. අපි මේ වස්තු දෙක සැලකුවොත් එහෙම වස්තුව සැලකුවොත් එහෙම මේ අවස්ථාවේදී මෙයා හැසිරෙන්නේ කොහොමද? අංශක 90 දී එයා හැසිරෙන්නේ නිකන් මෙහෙට එන්න වගේ. නමුත් මෙයා මේ පැත්තේ ඉද්දි මෙයා හැසිරෙන්නේ කොහොමද? ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට යන්න වගේ. ඉතින් එහෙමනම් එතන වෙනසක් නැද්ද? අනිවාර්යෙන්ම එතන වෙනසක් තියෙනවා. අන්න ඒක තමයි අපි මේ කතා කරන කලාවේ තියෙන වෙනස. නැත්නම් කලා වෙනස කියන එකෙන් අදහස් වෙන්නේ. එයාගේ හැසිරීම වෙනස් නම් අපි එතන කියනවා එයාට කලා වෙනසක් තියෙනවා කියලා. හරි. ඒක අපි නිව්ටන් අවලම්බ දෙකක් යොදාගෙන අපි එක් කරලා බැලුවා. ඒ තමයි එක් අවලම්බයක් මෙතන තියලා පුෂ් එක දෙනවා අනිත් අවලම්බේ කොනක තියලා පුෂ් එකක් දෙනවා. එතකොට ඕගලන්ට පැහැදිලිව පේනවා මෙන්න මේ විදිහට අවලම්බ දෙකක් අරගෙන අපිට පුළුවන් ඒ සිද්ධිය වඩා පැහැදිලිව බලන්න. අපි නැවත බලමු මේක. මේ කලාව කියන දේ හොඳට අදහස ඔලුවට ගන්න. හරි. බලන්න මේ විදිහට වස්තු දෙකක් තියෙනවා. අපිට පුළුවන්
මම කිව්වා එක්ක මේ දෙන්නම එකම විදිහට වදින්න නැති වෙන චලනය කරගන්න ඕනේ මේක. අපිට පුළුවන් මේ දෙන්නම එකම විදිහට චලනය කරව ගන්න. එහෙම නැත්නම් මෙයාව අපිට මුලින් මේ විදිහට ඇදලා අතරම අපිට පුළුවන් මෙයාට පුෂ් එකක් දීලා අනිත් එක්කෙනා වෙනම චලනය කරගන්න. බලන්න මේ දෙන්නම නිකන් එක එක මොහොතවල අපි සැලකුවොත් එහෙම මේ දෙන්න ඉන්නේ විවිධ තැන්වල. දැන් මම මේ දෙන්නම එකම සැරේ මේ විදිහට තල්ලු කළොත් එතන පොඩ්ඩක් වෙනස් වුණා. ඉතින් අපි උත්සාහයක් ගත්තොත් අපිට ඒක පුළුවන් බැරි වෙන්නේ. බලන්න නිකන් දෙන්නම එකම විදිහට චලනය වෙනවා. දෙන්නම එකම ස්ථානයේ තියලා කියන්නේ මැද තියලි වෙරලා අපි සරල අනුවර්තී චලිතය ආරම්භ කෙරුවොත්. ඒ කියන්නේ කලා වෙනසක් නැතුව අපි චලිතය ආරම්භ කළොත් දෙන්නම එකම විදිහට සයිනාකාර හැඩතලයක ප්‍රස්ථාරයක් දක්වනවා. වගේම ඒ දෙන්නම අපි නිකන් මොහොතින් මොහොත බැලුවොත් එහෙම ඉන්නේ පිහිටන්නේ එකම තැන්වල එකම විදිහට ඒ කියන්නේ චලිතය හැසිරෙනවා. නමුත් අපි බැරිලා හරි කලා වෙනස සහිතව මේ දෙන්නව චලනය කළොත් ඒ දෙන්න සමහර අවස්ථාවලදී එකම තැන්වල ඉන්න පුළුවන්. නමුත් ඒ මොහොතේදී ඒගොල්ලෝ දෙන්න හැසිරෙන විදිහ ආකාර දෙකක්. හරි. ඒ අදහස හොඳට තේරුම් ගන්න කලා වෙනස නැත්තම් ෆේස් ඩිෆරන්ස් කියන එක. සිංහලෙන් කිව්වොත් ෆේස් ඩිෆරන්ස්, ඉංග්‍රීසියෙන් කිව්වොත් කලා වෙනස. හරි. ඒ අදහස හොඳට තේරුම් ගන්න. මේක දාගන්න මේ කොටසක් දාගන්න. තියෙන සරල අවලම්බය. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ දෙයක්. මොකද ඕකෙන් සමහර MCQ ප්‍රශ්නේම ඇවිල්ලා තියෙනවා. කලාව කියන දේ ඇසුරෙන්. සමාන කලාවේ අංශුවක් පිහිටන අවස්ථා මොනවද? එහෙම කියන. දැන් මෙතන මම කතා කළා කලා වෙනසක් පවතින අවස්ථා ගැන. එහෙමනම් මම කිව්වා මෙතනයි ශීර්ෂකුයි නිම්නකුයි සැලකුවොත් AC මම කිව්වා කලා වෙනසක් තියෙනවා කියලා. A හා C අතර අංශ කීයකද? අංශක 180ක කලා වෙනසක්. ඒ කියන මොහොතයි C කියන මොහොතයි අපි සැලකුවොත් එහෙම AC අතර අංශක 180ක කලා වෙනසක් තියෙනවා. ඒකක් දාගන්න. හරි. ඊළඟ මාතෘකාව අපි දාගමු. කම්පන ස්වභාවය කියලා. කම්පන ස්වභාවය. අපි මෙයාට බලයක් දීලා ඉවරලා. බලයක් දුන්නාම මොකද වෙන්නේ? මෙයා තුල යම්කිසි ශක්තියක් ගබඩා වෙනවා. ඒ ශක්තිය ඉවර වෙනකම් මෙයා මේ විදිහට තමා තුළ පවතින ශක්තිය ඉවර වෙනකම් මෙයා මේ විදිහේ සරල අනුවර්ති චලිතය දෙනවා. හරි. මේක ඉවරයක් නැතුව මෙහෙම දිගටම චලනය වෙවි පවතීද නැත්නම් නවතීද ස්වභාවික අවස්ථාවේදී? ස්වභාවික ලෝකයේ තුල මේ චලිතය සිද්ධ වෙනවා නම් මේක හැමදාම මෙහෙම චලනය වෙවි තියෙයිද? මම මුකුත් බාධාවක් කළේ නැත්තම් නවතීද? ඇයි නවතින්නේ? වාත ප්‍රතිරෝධය. වාත ප්‍රතිරෝධය නිසා මෙයා මත ඇති වෙනවා වාතය මගින් ඝර්ෂණ බල. ඔයගොල්ලෝ දන්නවා මෙයාගේ චලිතයට ප්‍රතිරෝධී ඝර්ෂණ බල ඇති වෙනවා කියන එකේ අදහස මොකද්ද? මෙයාගේ පවතින ශක්තිය ඒකෙන් හීන කරනවා.
අපි එහෙම නැතුව චලනය වෙන සරල අවලම්බය සැලකුවොත් අපිට කියන්න පුළුවන් ඒක දිව්‍ය ලෝකේ පවතින සරල අවලම්බයක් කියලා. හරි. මොකද ස්වභාවික ලෝකයේ පවතින හැම දෙයකම මොනවද? ඝර්ෂණ බල නැත්නම් වාත ප්‍රතිරෝධී බල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ස්වභාවිකව පවතින ඕනෑම කම්පනයක් අපිට කියන්න පුළුවන් damped oscillation එකක්. එහෙම නැත්නම් පරිමන්දිත කම්පනයක් කියලා. ඒක අලුත් වචනයක්. අපි මේ විදිහේ වස්තුවක් සරල අනුවර්ති චලිතයේ යෙදුනට එයාගේ සරල අනුවර්තිය කවදාවත් එකම විදිහට පවතින්නේ නැහැ. ඒ සරල අනුවර්තිය යම් කිසි අවස්ථාවක නවතිනවා. අපි ඒකට කියනවා පරිමන්දිත කම්පන ස්වභාවයක් කියලා. එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් damped oscillations කියලා තමයි සිංහලෙන් කියන්නේ. ඉංග්‍රීසියෙන් අපි කියන්නේ පරිමන්දිත කම්පනයක් කියලා. හරි. ලියාගන්න. වස්තුවක් ස්වකීය ශක්තිය මුදා හරිමින් කම්පණය වන්නේ නම් එය ස්වභාවික කම්පනයක් ලෙස හඳුන්වයි. මෙසේ ස්වභාවික කම්පනය වන වස්තු ස්වභාවික ලෝකයේ තුල බාහිර ප්‍රතිරෝධී බල හේතුවෙන් තමාගේ විස්තරය අඩු කරගනී. මෙසේ විස්තරය අඩු කරගැනීමෙන් සිදුවන කම්පනයක් පරිමන්දිත කම්පනයක් ලෙස හඳුන්වයි. වෙනම ලියාගන්න. මෙසේ විස්තරය අඩු කරගැනීමෙන් සිදුවන කම්පනයක් පරිමන්දිත කම්පනයක් ලෙස හඳුන්වයි. වරහන් ඇතුලේ දාගන්න damped oscillations. මේ වගේ දෙයක් රූපය අඳ ගන්න.
මේ විදියට උපරිම දුර අඩු වෙනවා. හරි. ඒක ඇඳගන්න. උපරිම විස්තරය අඩු වෙනවා පොඩ පොඩ කාලයත් එක්ක. ඉතින් මේ වගේ ප්‍රස්ථාරයක හැඩතලය ආපු මේ වගේ සරල අනුවර්තීය චලිතයක හැඩතලේ එන විදිහ සංකීර්ණ දෙයක්. අපි ඒ හැඩතලේ නිකන් ඇඳගම්මු. හරි. එයාගේ හැඩතලේ එන විදිහ අපි ඇඳගම්මු. මේ විදිහට එන්න. හරි. මේ හැඩතලය එන විදිය සංකීර්ණයි. ඒ නිසා හැඩතලේ විතරක් දාගම්මු. sin cos ප්‍රස්ථාරයක ඍණ හැඩතලයක් තියෙන්නේ. ඒක sin ප්‍රස්ථාරයක සෙන් අඳින්නත් බැරි කමක් නැහැ. මේක තමයි මූලික ඔප්පු කිරීම වලින් අපිට ලැබෙන සූත්‍රය ඇසුරෙන් තමයි මේක ඇඳලා තියෙන්නේ. මේක මෙහෙම දාගන්න මේක ඔප්පු කරන හැටි එලෙල වලට නෑ. මේ හැඩතලේ විතරක් දැනගත්තාම ඇති. මේවට අපි කියන්නේ damped oscillations නැත්නම් පරිමන්දිත කම්පන. ඒතකොට සාමාන්‍යයෙන් වල අපි කියනවා සිංහලෙන් ඒ කියන්නේ නැවතීමක් නැතුවම සිද්ධ වෙනවට අපි කියනවා සාමාන්‍යයෙන් free oscillations. ඒ කියන්නේ ඒගොල්ලන්ට බාධාවක් නෑ කාගෙන්වත්. බාධාවක් නැතුව චලනය වෙනවා නම් එහෙම දේවල් ඇත්තනම නැහැ ස්වභාවික ලෝකයේ තුල. එහෙම කරනවා නම් කරන්න පුළුවන් නිකන් රික්තයක් ඇතුලේ අවලම්බ බට්ටෙක් චලනය කළොත් වගේ බොහොම පුළුවන් තරම් ඇතුලේ තියෙන වාතය ඉවත් කළා වාත මගින් නැතින ප්‍රතිරෝධ බල නැති කරලා බලයක් දීලා හොවිට කරගන්න පුළුවන් ඒ අපි කතා කරපු අනන්තය දක්වා ගමන් කරන සරල අනුවර්තී චලිතය. සමහර විට maybe හරි. මේක දාගත්තද? ඇඳලා මේක දාගත්තද? හරි. ළමයි හරිද? හරි දැන් බලන්න මේ විදිහේ මං කිය ස්වභාවික ලෝකයේ තුල සරල අනුවර්තී චලිතය කියන දේ හැමතැනම හුඟක් තැන්වල භාවිතා වෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම ඔයගොල්ලෝ අහලා තියෙන දැකලා තියෙන කම්පන මොනවද? ස්වභාවික ලෝකයේ තුල භූමිකම්පා. අන්න භූමිකම්පා. ඒක තමයි ඔයගොල්ලෝ නියන් ඔලුවට එන පළවෙනි අදහස. තව මොනවද? තව විවිධ කම්පන වර්ග තියෙනවා.
හරි අපි භූමිකම්පා ගැන කතා කරමු. භූමිකම්පා ගැන කතා කරද්දී මොකද්ද වෙන්නේ? මොකක් හරි ගිනි කඳු පිපිරීමක් මොකක් හරි ගිනි කඳු පිපිරීමක් නැත්නම් භූ තැටිවල එහා මෙහා වීමක් නිසා ස්වභාවිකව earthquake කියලා දාලා තියෙනවා සිංහලෙන්. හරි. හරි. මේ විදිහේ භූ තැටිවල සිදුවන ඔයගොල්ලෝ දන්නවා ලෝකේ හැදිලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ මම දන්නවා. මමත් දන්නේ නැහැ මම අහලා තියෙනවා. මේ විදිහේ ගෝලයක් හැඩයක් තිබුණට මෙයාගේ මේ ගෝලය නිර්මාණය වෙලා තියෙන්නේ මේ වගේ නිකන් තැටි සෙට් එකකින් කියලා කියනවා. ඒක මම කියපු දෙයක් නෙමෙයි. භූගර්භ විද්‍යාඥයෝ කියපු දෙයක්. මේ විදිහේ තැටි සෙට් එකකින් කියලා කියනවා. ඔන්න ඔය තැටි අතර සාපේක්ෂ චලිතයන් සිද්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. මොකද මේගොල්ලෝ හරි ගානට ෆිට වෙලා එහෙම පවතින්නේ නැහැ. මොකද ලෝකයේ කියන දේ හැමතිස්සෙම වෙනස් වෙන දෙයක්. ඒ නිසා මේගොල්ලෝ අතර පරතර නිර්මාණය වෙනවා. ඒ පරතර නිර්මාණය වීම නිසා ශනිකව ලංවීමක් හෝ ඈත්වීමක් සිද්ධ වුණොත් එහෙම භූමිකම්පාවක් ඇති වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. හරි ඒ විදිහට භූමිකම්ප ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගිනි කඳු විතරණයක් නිසා සිද්ධ වෙන වෙනස්කම් නිසා පොළවේ භූමිකම්ප ඇති වෙන්න පුළුවන්. ඒ විදිහේ විවිධ හේතු මත ඇති වෙන්න පුළුවන් භූමිකම්ප. හරි. මේ විදිහ අපි මේ භූමිකම්පා ගැන කතා කළොත් එහෙම ඒකෙදි සිද්ධ වෙන්නේ Tamange පෘථිවියේ තියෙන ශක්තිය කම්පනයක් විදිහට මුදා හරිනවා. හරි. ඉතින් මේ විදිහට කම්පනයක් විදිහට මේක මුදා හරිද්දී මේක ස්වභාවික කම්පනයක් වෙනවා. ඉතින් මේ ස්වභාවික කම්පනය හේතු කරගෙන ගෙවල් ගොඩනැගිලි ගස් මුල් ගස් එහෙම නැත්නම් පාලං ඒවා කඩන් වැටෙනවා. ඒකට හේතුව තමයි මේ ස්වභාවික කම්පනය නිසා මේ පෘථිවියේ තියෙන ස්වභාවික කම්පනය වීම නිසා ඒකේ ශක්තිය ඒ වස්තු වලට බලපාලා අපි ඒකට කියනවා ඒ වස්තු කෘත කම්පණය වීම නිසා ඒ වචන හොඳට මතක තියාගන්න වස්තු කෘත කම්පණය වීම නිසා ඒ වස්තු වලට බලපෑමක් ඇති වෙනවා. ගෙවල් කඩා වැටෙන්න පුළුවන්. ඒ වගේම ගස් ගැලීලා වැටෙන්න පුළුවන්. ඒ වගේම තව හුඟක් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. මේ ස්වභාවික කම්පනයේ අතුරු බලයක් විදිහට ඇතිවෙන කෘත කම්පනය වීදුරුවක් බින්දින්න පුළුවන් කියලා සංඛ්‍යාතයේ වැඩි තරංගයක් ශබ්ද තරංගයක් නිකුත් කරලා වීදුරුවක් බින්දින්න පුළුවන් කියලා අහලා තියෙනවද? ඔපෙරාවේදී වීදුරු බින්දිනවා කියලා තියෙනවා. හරි. ගෑනු කෙනෙක්ට වීදුරුවක් බින්දින්න පුළුවන් කියලා අහලා තියෙනවද? නමුත් පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා ගෑනු කෙනෙක්ගේ කටහඬට වීදුරුවක් බින්දින්න බෑ කියලා. හරි. ගෑනු කෙනෙක්ගේ කටහඬට වීදුරුවක් බින්දින්න බෑ කියලා පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා. හරි. ඒක බින්දින්න නම් කීයටද ලොකු සංඛ්‍යාතයක ශබ්ද තරංගයක් ලොකු සංඛ්‍යාතයක් තියෙන තරංගයක් නිකුත් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් හර්ට්ස් 10000ක් 14000ක් වගේ ලොකු සංඛ්‍යාතයක් තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ විස්තරයක් තියෙන්නත් ඕනේ. හරි. සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක්ගේ කටහඬේ සංඛ්‍යාතය සාමාන්‍ය පිරිමි කෙනෙක්ගේ කටහඬේ සංඛ්‍යාතය තියෙන්නේ හර්ට්ස් ගානක. හර්ට්ස් මට මතක හැටියට 450 600 වගේ ගානක. ගෑනු කෙනෙක් ඊට වඩා වැඩි 800ක් 900ක් වගේ ගානකට යනවා. නමුත් අර වගේ ලොකු 15000 14000ක් වගේ ගානකට යන්න විදියක් නැහැ. හරි. ඒ නිසා
පරීක්ෂණාත්මක ඔප්පු කරලා තියෙනවා. ගෑනු කෙනෙක්ගේ කටහඬට වීදුරක් බින්ද බෑ කියලා. හරි. අපි මේ කතා කරන්නේ කෘතකම්පනය කියන දේ ගැන. ස්වභාවිකව නිපද වෙන කම්පනයන් නිසා ඒකේ අතුරුඵලයක් විදිහට වෙනත් වස්තු නෙවෙයි. අන්න කුණු ගහන අවස්ථාවක මේක දැනලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ගෙවල් වල ජනෙල් මොකද වෙන්නේ? ගෙවල් වල ජනෙල් මොකද වෙන්නේ? හෙල්ලෙනවා. හරි. ගෙවල් වල ජනෙල් නිකන් සරසර ගාලා නිකන් හෙලවෙන ස්වභාවයක් ඇවිල්ලා තියෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ කවුරුවත් භූමිකම්ප අවස්ථාවකට මුහුණ දීලා නැතුව ඇති. 2000න් පස්සේනේ ඉපදිච්ච අය ඉන්නේ නේ ඔක්කොම. ඒ නිසා මම හිතන්නේ කාටවත් භූමිකම්පාවක් ආවා කියලා ඊට පස්සේ. කියන්නේ ඔයගලන්ට දන්න කාලෙක ඇවිල්ලා දින 2004 ආවනේ සුනාමි. සුනාමි එන්න කලින් භූමිකම්පයක් වුණා. මට මතක හැටියට ඒක ලංකාවට දැනුණා. 2004 නේ තව. ඔයගොල්ලෝ එතකොට අත දරුවෝ විදිහට ඉන්නේ නැත්නම් එතකොට වැඩි දැනීමක් නැහැ ඒක ගැන. දැනීමක් අයියලා තිබුණේ මේ කාලේ චිත්තත් ලියපු නැති පොඩි උන්නේ. බෝම්බ. හරි. ළඟදිම උදාහරණ තමයි කොච්චි කඩේ බෝම්බ පුපුරපු එක. ඒ අවස්ථාවේදී සමහර ගෙවල් වල ජනෙල් පවා බින්දුනා කියලා කතාවක් තියෙනවා. ඒ වගේ අපිට පුළුවන් ඒක නම් මිනිස්සුගේ ක්‍රියාකාරකම් නිසා ඇතිවෙච්ච දෙයක්. දැන් අපි ස්වභාවිකම දේවල් ගැන කතා කළොත් එහෙම අපි දන්නා හොඳටම අකුණු ගැසීම එහෙම නැත්නම් භූමිකම්පාව ඔය වගේ දේවල් වලින් ස්වභාවික කම්පන ඇති වෙනවා. ඒ ස්වභාවික කම්පන හේතුවෙන් ගෙවල්, දොරවල්, ජනෙල් ඒ වගේ දේවල් කම්පණය වෙන්න පුළුවන්. අපි ඒවට කියනවා කෘත කම්පණය වීම කියලා. ඉතින් මේ කෘත කම්පණය කියන දේ ආදර්ශනය කරන්න බාටන් කියලා විද්‍යාඥයෙක් බාටන් අවලම්බය කියලා දේ නිර්මාණය කළා. බාටන් අවලම්බ කියලා කියන්නේ අවලම්බ සෙට් එකක් තියෙනවා. මම ඔයගලන්ට ඒක වීඩියෝ එකක් පෙන්නන්නම්. අපි එතනින් අද නවත්තමු වැඩේ. ඒකෙදී අපිට වැඩේ ගැන ඉන්ටර්වල් එකක් දෙමු. හරි. එතනදී මොකද්ද වෙන්නේ? මේ කෘත කම්පණය කියන දේ හොඳටම සිද්ධ වෙන්නේ කියලා අපි බලමු. නැත්තම් මොකෙක් හරි වස්තුවක් ස්වභාවික කම්පණය වෙනවා. ඒ කම්පණය නිසා බාහිර වස්තුවක් කම්පණය වෙනවා. ඒක සිද්ධ වෙන හොඳම අවස්ථාව මොකක්ද කියලා අපි නිරීක්ෂණය කරමු.